දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි යහපත් වූ නමස්කාර කාලයක් ගත කළා. සියලු ගෞරවය, සියලු මහිමය මගේ දෙවියන් වහන්සේටයි. අද දවසේ මම යාඥා කරන වචන ගෙනින් නැවත වතාවක් සුදු පියාණනි වහන්සේ වචනය අසනවා දරුවෝ බාරයි. අද දවසේ වහන්සේ දරුවෝ කිව්ව ආකාරයට ස්වාමීනි අද දවසේ සුදාත්මයන් වහන්සේ මේ මාර්ගයේ සිටමින් ඔබ වහන්සේගේ දරුවන්ට කතා කරුණු දේ මගේ මුඛය පාවිච්චි කර කතා කරනවා. ස්වාමීනි වහන්සේගේ පරිත්‍යාගයට බාර කරනවා. මුළු සභාව බාරයි. සුදාත්මයන් වහන්සේ සභාවේ බාර කරු බැවින් අද දවසේ වහන්සේගේ දෑතටගෙන සභාව හිසුළු වෙනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. 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 වාඩිවෙන්න. අද මම අලුත් මාතෘකාවක් කතා කරන්න යනවා. මොකද්ද? අද මම හොඳට පහසු අරගෙන වතුර ටිකක් පීලා හොඳ හුස්මක් අරගෙන ලෑස්ති වෙන්න. අද මම බයිබලෙන් කතා කරගෙන යනවා අහලා නැති මාතෘකාවක් ගැන. මොකක්ද දන්නවද? රංගපෑම චරිතය කරගත් නළුවෙක්ගේ මරණයක් ගැන. රංගපෑම ඉස්මෙලි වාඩි. රංගපෑම චරිතය කරගත්ත නළුවෙක්ගේ මරණය ගැන. ඔයාලා හිතන්නේ කවුරු කියලාද? රංගපෑම චරිතය කරගත්ත නළුවෙක්. කමක් නැහැ කියන්නේ. කොහොමද කියන්නේ? ඒ නළුව රඟපෑවා. හැබැයි චරිතය අවසන් වුණේ මරණේ. කවුද? විජේ කුමාර තුංග. ඔව් එයත් රඟවපු නළුවෙක් තමයි ඇත්තට සිංහල සිනමාවේ. ඔව් හැමයිම වැරනවනේ. මම අහන්නේ බයිබලෙන්. විජේ කුමාර තුංග නේ මම අහන්නේ බයිබලෙන්. රංගපෑම චරිතය කරගත් නළුවෙක්ගේ මරණයක් ගැන කතා කරන්න යන්නේ. යේසුස් වහන්සේ. යේසුස්. ඔව් බ්‍රදර් කියනවා යේසුස් වහන්සේ කියලා. යේසුස් වහන්සේ රඟපෑවද? යේසුස් වහන්සේ රඟපෑවද ඇත්තටම? කමක් නැහැ අදහස් කියන්න. කමක් නැහැ. මට කිව්ව කිව්වට නෑ ඇහෙන්නේ මොකද ඔයාලා ගොඩක් ඈත ඉන්නේ. ඔයාලට ඈත ඉන්නේ මට ඒ නිසා ඇහෙන්නේ නෑ. යූදස් කවුද යූදස් කිව්වේ? අදවද කිව්වේ? ඔව් යූදස් තමයි. අපි බලමු මේ නළුවා ගැන මොනවද කියන්නේ කියලා. ගීතාවලියේ 41 වෙනි පරිච්ඡේදය 11 කියවන්න. මාගේ සතුරා මා කෙරෙහි ජය ഘോഷක් නොපවත් වන්නේය. ඔබ මා කෙරෙහි
ප්‍රිය බව මෙයින් දනිමි. දැන් 9 වෙනි පදේ සමා වෙන්න. ඊළඟ 41 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. එසේය මා විසින් විශ්වාස කළා වූ මාගේ භෝජනයෙන් කෑවා වූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය. මාගේ එසේ මා විසින් විශ්වාස කළා වූ මේ දාවිත් රජුරෝ අනාගතයේ දාවිත් රජුරෝ ඇත්තටම රජ කෙනෙක් වගේම අනාගත වතුරු කෙනෙක්. දාවිත් රජුරෝ කියනවා එසේ මා විසින් විශ්වාස කළා වූ මාගේ භෝජනයෙන් කෑවා වූ විශ්වාස කරන එකට කෑම කාලා තියෙනවා මාගේ හිතේසි මිත්‍රයා සතුරෙක්ද සතුරෙක් ගැනද කියන්නේ මාගේ හිතේසි මිත්‍රයා මට ගොඩාක් ළඟින් හිටපු කෙනෙක් මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය මට විරුද්ධව යා විලුඹ එසෙවයි කියන්නේ නපුරු කරන්න ඒ පාද ඉක්ම වුණා. එයාගේ පාද නපුරට යන්න හරි ඉක්මනට ගියා. ඒ වගේම කියනවා සෙකරියා පොත කියවන්න 12:13 සෙකරියා පොත. සෙකරියාගේ පොත බයිබලයේ තියෙනවද? සෙකරියා 11 වෙනි පරිච්ඡේදයේ 12:13 පිටු අංක 1187. එකොළොස්වෙනි පරිච්ඡේදයේ 12:13 අලුත් බයිබල් පෙරලෙන්න යනවා පිටු. මවද නුඹලාට හොදව පෙනෙන්නේ මාගේ කුලිය කියලා. නැත්නම් නොදී සිටපල්ලායයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන දිදී 30ක් කිරා දුන්නෝය. ඔවුන් විසින් මා මිල කළ වටිනා අගය වන ඒවා කුඹකාරයාට හෙලාපන්නේ ස්වාමීන් වහන්සේ මට කීසේක. මමද රිදී 30 රැගෙන ස්වාමීන් වහන්සේගේ ගෘහෙහි කුඹකාරයාට එළීමි. ආමේන්. යුදාස් ස්කාරියොත් මෙතන යුදාස් යේසුස් වහන්සේ පාවා දුන්නේ මිල වර්ගය මොනවද? රුපියල්ද? රිදීකා 100කටද? 30කට. දැන් මේ සෙකරියා සෙකරියා කියනවා අනාගතයේ සිද්ධ වෙන්න යන දෙයක්. මොකද්ද කියන්නේ? මමද නුඹලාට හොඳව පෙනේ නම් මාගේ කුලියදී අල්ලා. කුලියදී අල්ලා. නැත්නම් නොදී සිටපල්ලායයි උන්ට කිවෙමි. ඔව් මාගේ කුලිය වන රිදී 30ක් කිරා දුන්නේය. රිදී 30ක් කිරලා දීලා තියෙනවා. කිරා දුන්නේ දුනෝය. ඔවුන් විසින් මා මිල කළ වටනා අගයවන ඒවා මොකද මේ රිදී 30 කුඹකාරට හෙලාපන්නේ ස්වාමීන් වහන්සේ මට කීසේක. මමද රිදී 30 රැගෙන ස්වාමීන් වහන්සේගේ ගෘහයේදී කුඹකාරයට එළිමි කීසේක. මොකද කුඹකාරයාගේ ලේ බිම එහෙම නැත්නම් මේ යුදාස් ස්කාරියොත් යේසුස් වහන්සේව පාවා දීලා මොකද කළේ? ඒ මිලට මොකද කරේ? ඒව කියලා නැවත දෙවෙන උන්වහන්සේ ගෘහේ ගබඩාවට ගිහිලා විසි කරා. එපා කියලා. ඔහු යේසුස් වහන්සේ කුරුසපත් වුණාට පස්තරට පාවා දුන්නාට පස්සේ ඔහුට පසුතැවීමක් ආවා. ඔහු ගිහිල්ලා ඒක නැවත විසි කරා. ඒක නෙමෙයි කතා කරන්නේ. එතකොට ඉතිහාසයේ මේ යුදාස් ගැන විවිධ ස්ථානවල බයිබලයේ පුරාම කතා කරනවා. විවිධ ස්ථානවල කතා කරද්දී අපි දකිනවා ඊශ්‍රායල් දේශයේ විවිධ කාලවලදී විවිධ අධිරාජ්‍යවාදයට යටත් වෙලා ඊශ්‍රායල් දේශේ නැති වෙන තරමටම ඔවුන්ගේ අකීකරුකම් නිසා පහර ලැබුවා. එක එක කාලවල වහල්කමට ගියා.
එක එක කාලවල විවිධ රටවලින් තම තමන්ගේ ආධිපත්‍ය යටතේ ඊශ්‍රායල් යට කරගෙන හිටියා. මේ සෙනගට මේව ඉඳලා ඇතිලා අනාගත වතුරු කියනවා දේශය මුදවන්න මෙසායා එහෙම නැත්නම් මෙසියස් කියලා කෙනෙක් එනවා දේශීය මිනිසයන් මුදවන්න ගලවන්න ආපම ඉන්න පාලකයන් එලවලා දාලා ඊශ්‍රායල් දේශයට සමාදානය කියනවා කියලා. දැන් මිනිස්සු ගොඩාක් කල් ඉඳන් මේක බලන් ඉන්නවා. නිහඬ කාලයක් ගත වුණා. ඒත් නෑ අනාගත වතුරුන්ගේ හඬනේ. ඒ අතරතුර යෝර්දාන් නිගොඩෙන් කතා කරන කවුද? යෝහන් බෞතිස්ත පසුතැවිලි වෙලා ස්වර්ග රාජ්‍යය ලං වෙලා තියෙනවා කියලා. යෝහන් යේසුස් වහන්සේට වනයේ මාර්ගයක් හැදුවා. ඒ වගේම සෙනගට හැදුවා පසුතැවිලිලා බෞතිස්ම ලබා ගන්න කියලා. අපි දකිනවා යේසුස් වහන්සේ උපතෙන් පස්සේ උන්වහන්සේ ප්‍රසිද්ධියේ සේවය ආරම්භ කරන ගලිලේ සේවය ආරම්භ කරලා ගෝලියෝ 12 දෙනෙක් තෝරගත්තා. මේ ගෝලියෝ 12 දෙනා කොහෙද තෝරගත්තේ? මේ ගෝලියෝ 12 දෙනා කොහෙද තෝරගත්තේ? කොහෙද පුතේ? ඔව් කොහෙ මුදු වෙරළේද? මේ 11 දෙනාම ගලිලේ. මේ 11 දෙනාම ගලිලේ එක්කෙනෙක් ගලිලේ නෙමෙයි. එක්කෙනෙක් ගලිලේ නෙමෙයි. මේ කොහෙද? යුදාස් ආවේ කොහෙන්ද? යුදාස්ගේ නම සම්පූර්ණ කියන්න වන්නේ? ස්කාරියොත්. ස්කාරියොත් කියන්නේ කැරියොත් කළ තමයි යුදාවේ කිව්වේ. කවුද මේ යුදස් හිටියේ? කැරියොත් කළ. කැරියොත් කොහෙද තියෙන්නේ? යුදයේ බෝඩරේ තියෙනවනේ. යුදේ පහළ බෝඩරේ ඒ ආසෙන් තමයි කැරියොත් තිබුණේ. ස්කාරියොත් කියන්නේ එහෙ ඉඳලා මෙහාට ආවයි කියන එක තමයි. යුදාස් ස්කාරියොත් කියන්නේ. මෙයා හිටියේ යුදේ බෝඩරේ හිටියේ පහළ කැරියොත් ගම්මානේ. කැරියොත් වල ඉඳලා තමයි යුදාස් යේසුස් වහන්සේ හොයාගෙන ආවේ. මේ ආරංචිය ලැබිලා රෝම හමුදාව පන්නලා දාලා ඊශ්‍රායල් දේශයේ මෙසියස් වහන්සේ ඇවිල්ලා ඉන්නවා. මාත් යන්න ඕන කියන හැඟීමෙන් මේ යුදාස් ආවේ. ඇත්තටම යුදාස් කියලා කියන්නේ ඒවා නමේ තේරුම තමයි ග්‍රීක භාෂාවෙන් තමයි යුදාස් කියන්නේ. යුදා කියන්නේ හිබ්‍රු වලින්. යුදා කියලා කිව්වොත් හිබ්‍රු. යුදාස් කිව්වොත් ඒක ග්‍රීක. දැන් මෙයා කැරියොත් නගරේ ඉඳලා සැතපුම් 23ක් එනවා දුර ගෙවාගෙන කාව හොයාගෙනද? යේසුස් වහන්සේ හොයාගෙන. ඇයි එන්නේ? මෙසියස් වහන්සේ ඇවිල්ලා ඉන්නවා ඊශ්‍රායල් දේශයේ ගලවන්න. මෙසියස් වහන්සේ ඇවිල්ලා තියෙනවා බලවත් දේවල් පුදුම දේවල් සිද්ධ වෙනවා. මම එන යන්න ඕන. මෙසියස් වහන්සේ බලන්න කියලා මේ යුදාස් ස්කාරියොත් කියන්නේ කැරියොත් නගරේ ආපු යුදාස් කියන අර තමයි පැමිණියා කියන අර තමයි කියන වචනේ ඉන්නේ. යුදාස් ස්කාරියොත් කියන්නේ කැරියොත් නගරයෙන් පැමිණියා. කාරියොත් කියලා කියන්න පුළුවන්. නගරයෙන් පැමිණුණා. එතකොට මේ යුදාස් විතරයි මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් කියලා හිටියේ. පහළ. ඒ කියන්නේ යුදේ පහළ. අනිත් ඔක්කොම උඩ. උතුරේ. ගලිලෙන් තමයි මේ ඔක්කොම ඕලේ 11 දෙනාම ආවේ. හැබැයි දෙවියන් වහන්සේ මේ යුදාස්ව ඉතිහාසයේ ඉඳන්ම අනාගතේ ඉඳන්ම අතීතයේ ඉඳන්ම පාවා දෙන්න තීරණය කරලා තිබුණාද? මේ වචනේ කියන එහෙමයි කියලා. හැබැයි යුදාස් දැනගෙන හිටියද යේසුස් වහන්සේ පාවා දෙන්න එනවයි කියලා? නෑ. යුදාස් දැනගෙන හිටියේ නෑ. හැබැයි යුදාස්ගේ තාත්තල ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. අද කතා කරන්න ගියොත් ඒක මදි වෙයි. සීමෝන් ස්කාරියොත් තමයි මේ කාගේද මේ යුදාස්ගේ තාත්තගේ නම. ඒලා හොඳ පහළ හොඳ ගේම් මෙහෙ නාපොලිය වගේ ලොකු වැඩ කරපු අය තමයි.
හැබැයි යේසුස් වහන්සේ ළඟට එන හැම එකම මොකක්ද වෙන්නේ ජීවිතේ? පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා. මිනිස්සේ පාපයත් එක්ක එනවා, පාපය අතහරිනවා. ඇයි උන්වහන්සේගේ ආලෝකය දැක්කම මිනිස්සු අන්ධකාරය අතහැරලා ආලෝකයට අනුව කරනවා. ආලෝකය දැක්කම අන්ධකාරය පලා යනවා. දැන් මෙහෙම ස්කෑරියොත් එනකොට යුදාස් එනකොට මේ නගරෙන් යුදාස් ආවේ යේසුස් වහන්සේ පාවා දෙන්න නෙමෙයි. දැන් අපි දකිනවා යෝනට කියනවානේ නිනිවේ විනාශ කරනවා කියන අනාථවාක්‍ය කියන්නේ කියලා. යෝනට නිනිවේට යන්න කිව්ව යෝන කොහාටද ගියේ? ඉන්දියාවට. යෝනට කිව්වා ගිහලා අනාථවාක්‍ය කියන්නේ නිනිවේට කියලා. දැන් යෝන නිනිවේ පැත්තක තියදී තවත් කොහෙද යනවා? තාර්සිස් සානිදෝ දුප්පතේ. තාර්සිස් වලට යනවා. එතකොට යෝනයා ගමන් මාර්ගයේ දෙවියන්වහන්සේ වෙනස් කරලා නැවත නිනිවියට අරගෙන යනවා. නේද? ගියාම නිනිවියේ මනුස්ස ප්‍රශ්න වුණම ඒ නිනිවිය විනාශ කෙරුවද? නෑ. නිනිවිය විනාශ කෙරුවේ නෑ. එහෙනම් මේ යුදාස්වත් අනාගතයේදී දීලා තිබුණට මේ අනාගත වාක්‍ය යුදාස්ගේ ජීවිතේ වෙනස් වුණා නම් ਉਹ යේසුස් වහන්සේ පාවා දෙන්නේ නෑ. ඇයි යුදාස් වෙනස් වෙන්න බැරි වුණේ? ඇයි යුදාස්ට වෙනස් වෙන්න බැරි වුණේ? ඇයි යුදාස්ට වෙනස් වෙන්න බැරි වුණේ? අපි යුදාස් ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න පුළුවන් චුතෝ යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ නෑ මාර්ක් පොතේ 3 වෙනි පරිච්ඡේදය 19 කියවන්නේ. මාර්ක් 3 වෙනි පරිච්ඡේදය 19. කියන්නේ පදේ විතරක්. උන්වහන්සේ පාවා දුන් යුදාස් ස්කාරියොත්ද යන මොහොතේ. මෙතන කියනවා ගෝලයා ප්‍රේරිතයන් 12 දෙනාම තෝරාගෙන. දැන් යුදාස් අහම්බෙන් දෙවියන් වහන්සේ තෝරගත්තේ නැහැ. යේසුස් වහන්සේ අහඹුවක් ලෙස යුදාස් තෝරගත්තේ නැහැ. ගලිලෙන් 11ක උදින් පහළින් යුදාස් සහ ස්කාරියොත් වලින් දැන් 12 දෙනාම සම්බන්ධ කරලා උන්වහන්සේ සේවය ආරම්භ කළා. මෙතන තියෙන ප්‍රේරිත 12 දෙනා තෝරගෙන ඉඳලා යුදාස් යේසුස් වහන්සේ තෝරගත්තා. එතකොට යුදාස් යේසුස් වහන්සේ තෝරගත්තම යුදාස් කියන්නේ යේසුස් වහන්සේ නොදැන හිටියද? නොදැන හිටියද? යුදාස් කවුද කියලා දන්නේ නැති හිටියද? කියන සුදුහාන් 6 වෙනි පරිච්ඡේදයේ 64 වෙනි පදේ කියවන්න. විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිති කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන් වහන්සේ පාවා දෙන්නට සිටියේ කවුද කියාත් යේසුස් වහන්සේ මුලපටන් දැනගෙන සිටිසේක. ආමේන්. යේසුස් වහන්සේ දන්නවා මේ යුදාස්. උන්වහන්සේට ඔක්කොම පේනවා. උන්වහන්සේ පාවා දෙන්න යන්නේ කවුද කියලා දන්නවා. ඒතර පාවා දෙන කෙනාව තමයි මේ ලං කරලා තියෙන්නේ. ඇයි ලං කරගත්තේ? යේසුස් වහන්සේගේ මරණය ඉක්මන් කරගන්නද? නෑ. යේසුස් වහන්සේට ඕන වුණා මේ යුදාස්ගේ ජීවිතය වෙනස් කරන්න. යුදාස්ගේ ජීවිතය වෙනස් කරන්න. අපි දකිනවා හරිනි පරිච්ඡේදයේ මුලට ගියාම මෙතන තියෙනවා 5000කට කෑම දීම. 5000කට කෑම දෙනකොට මේ මිනිස්සු දැනගත්ත මෙයා තමයි මෙසියස්. කවුද? මෙයා තමයි මෙසියස් වහන්සේ. මෙයා තමයි ඉන්නේ කෙනා. මෙයා දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මෙයා රජකමට පත් කරන්න ඕන කියලා මෙයලා නැති වෙලා යන කෑම වෙනුවෙන් තමයි වැඩ කරේ.
යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? රජකමට බලෙන් පත් කරන්න ලෑස්ති නැහැ. ඇයි? මෙයා හිටියොත් අපිට ජොබ් කරන්න ඕනේ නැහැ. අපිට ජොබ් කරන්න ඕනේ නැහැ. ඇයිද මේ 5000කට කන්න දෙනක පොඩිද 4000කට කන්න දෙනවා කියන එක? අද පාස්ටර් කෙනෙකුට දෙන්න පුළුවන්ද මේ 10ක් 15කට කන්න නිකන්? පාස්ටර් කෙනෙකුට පුළුවන්ද මේ 100ක් 200ක් කන්න දෙන්න පුළුවන්ද? පාස්ටර්ගේ දානේ? නෑ දෙන්න බෑ. නැමෙත් අපි ජීවිතේ කියන දෙනවා වෙන්න අපුගේ. එනේ ඔක්කොටම කන්න දෙන්න ඉරිදා. දැන් මොකද කරන්නේ? මේ සෙනඟ යේසුස් වහන්සේව එළවනවා කෑම වෙනුවෙන්. උන්වහන්සේ කියන කෑම වෙනුවෙන් නෙමෙයි උඹලා සදාකාල ජීවනයේ වෙනුවෙන් උඹලා වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි ඒ අතර මේ යුදාසුත් ආවා යම් බලාපොරොත්තුවක් ඇතිව මේ 11 දෙනා වගේම සෙබෙදිගේ පුත්‍රයෝ දෙන්න කොහමද? යේසුස් වහන්සේගේ වමෙන් දකුණෙන් පිටවන්නේ අම්මා කරා ඉල්ලුවා. මේ වගේ විවිධ තනතුරු බලාගෙන යේසුස් වහන්සේ ඊශ්‍රායල් දේශය ආණ්ඩු කරද්දී අපිට මේක තනතුරු ලැබෙනවා කියලා හිතාගෙන තමයි මේලා ඉස්සලාම ආවේ. නමුත් තනතුරු හොයාගෙන ආපු ජීවිතේ දවස් පොදා වෙනස් වෙනවා. ඇයි ආලෝකයේදී අන්ධකාරෙ ඉන්න බෑ. හැබැයි එක පුද්ගලයෙක්ගේ අකුලාන්තය තාමත් මොකදෝ දැනගෙන අතලා තියෙනවා. තාමත් මොකදෝ දැනගෙන අතලා තියෙනවා. එයාට එතනින් එහාට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ නිසා කියනවා යේසුස් වහන්සේ මුලින් ඉඳලම කවුද මාව පාවා දෙන්නේ කියලා දැනගෙන උන්වහන්සේ තමයි මේ යුදාස්ව ලං කරගත්තේ. ආමේන්. අපි කියමු 67 වෙනි පදේ ඉඳන් පළයට කියවන්න 6 වෙනි පරිච්ඡේදේ. නමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා 67 ඉඳන් ආයෙ පරිච්ඡේදේ 67 ඉඳන් නුඹලා අහක්ම යන්න කැමති දේ යේසුස් වහන්සේ 12කින් ඇසුසේ. ආමේන්. යේසුස් වහන්සේ අහනවා මේ தත්ත්වය දැනගෙන මේ ස්වභාවය දැනගෙන යේසුස් වහන්සේ වටා ගොඩක් අය ආවා. යේසුස් වහන්සේ මෙතන ලස්සන ප්‍රකාශනයක් කරනවා. මාගේ රුධිරය නොබොනවා නම් මාගේ මාංශය නොකනවා නම් මාතෘ පවතින්නත් බෑ. මගේ ගෝලෙක් වෙන්නත් බෑ කියලා. මෙතනදී ගොඩාක් අය මේක ආත්මිකව වටහා ගත්තේ නැති අය ගොඩක් අය හැරලා ගියාම යේසුස් වහන්සේ කියනවා මේ 12 දෙනාට කියනවා නුඹලා අහක් වෙන්න කැමතිදයි යේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇසුසේක. යන්න කැමතිද මාව අතහැරලා කියලා මේ 12න්ම අහනවා. දැන් ගෝලියෝ 12 දෙනෙක් තෝරගෙන තියෙනවා මේ 12 දෙනෙක් අහනවා උඹලත් මාව අතහැරලා යන්න කැමතිද කියලා. 66 පදේ කියනවා 68 වෙනි පදේ සීමෝන් පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අපි කාලකට යමුද සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේ. ආමේන්. දැන් සීමෝන් පේත්‍රස් කියනවා ස්වාමීනි අපි කොහෙද යන්නේ? අපි දැන් දැක්කන ආලෝකයක් දැක්කනම් අපි සත්‍යතාවයක් දැක්කනම් සදාකාල ජීවනයක් අපි දැක්කනම් ඔබ වහන්සේ තුලින් යන්න ඕන මාර්ගයක් අපි දැනගත්තා නම් අපි ඔබ වහන්සේව අතහැරලා අපි කොහෙද යන්න ඕන කියලා යන්න අපි පුළුවන් තැනක් තියනවද? යන්න තැනක් තියනවද කියලා මේ ගෝලියෝ අහනවා. ඇත්තටම මේ සත්‍යතාවයේ ආලෝකයේ මිනිසිය දැක්කට පස්සේ ඒ මිනිස්සට ආලෝකයෙන් ජීවත් වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා ගෙදර ලයිට් තියෙනවා. මෙහෙ නම් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ ලයිට් ඩිම් වෙනවා. ආලෝකය තිබෙනවල ගෙදර ලයිට් ඩිම් වුණොත් උඩට කොච්චර අපහසුද? දැන් සහෝදරය කවුරුේ කාලේ ඉටිපන්දම් ගන්න දෙන්නේ කියලා. ඉටිපන්දම් වලින් මට ඒක දැන් මතක් වුණා. ඉටිපන්දම් වලින් මේ ලයිට් එළියේදී මේව හොඳට ආලෝකමත් වෙලා තියෙන නිවස ඉටිපන්දමකින් දෙකකින් අපේ ජීවිතේ දවස් කීපයක් ගත කරන්න උනොත් දැනන අපහසුතාවය කොච්චරද? ආලෝකය දකින්න මිනිසයාට කවදාකවත් ආලෝකය අතහරින්න බෑ. අනේ ආලෝකය දකින්න මිනිසයාට කවදාකවත් ආලෝකය අතහරින්න බෑ. ඇයි? එලා අන්ධකාරයට ද්වේෂ කරලා ආවනම් ඒ අන්ධකාරයට ද්වේෂ කරන මිසක් ආලෝකය ලං කරගන්නවා මිසක් අන්ධකාරය තවත් ලං කරගන්න බෑ. ආමේන්. අපි කාලකට යන්නද සදාකාල ජීවනයේ වචනේ තියෙන්නේ ඔබ වහන්සේ ළඟයි. අපි කොහොමද යන්නේ ස්වාමිනී? අපිට යන්න තැනක් අපි ගියා හැමතැනම. අපි මාළු වැල්ලුවා. අපි අසාර්ථක වුණා. අපේ ශක්තියෙන් අපේ බලයෙන් අපි ගොඩක් දේවල් කළා ස්වාමිනී. නමුත් අපිට ලැබිච්ච දැන මේක තමයි. එහෙනම් මේ ලයිට් එක දාලා අපිට යන්න බැහැ කියන එක පේත්‍රස් කතා කරනවා. ඊළඟ පදේ කියවමු. අපිට ඔබ වහන්සේගේ ශුද්ධ තැන වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටිනුයයි කීවේය. යේසුස් වහන්සේ කවුද කියලා
මේ පේත්‍රස් අපි කියන්නේ මෙතන පේත්‍රස් විතරක් නෙවෙයි ඔක්කොම දන්නවා යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. මේ 12 දෙනාම යේසුස් වහන්සේත් එක්ක කෑවා. යේසුස් වහන්සේත් එක්ක බිව්වා. යේසුස් වහන්සේත් එක්ක ඇවිද්දා. මේ යේසුස් වහන්සේ කරපු බලවත් දේවල් පුදුම දේවල් සාක්ෂි දැක්කද නැද්ද? මේ යුදාස් කොහේ හිටියා කියලා කියනවද? ඒව කරද්දි මේ යුදාස් මේලක් එක්කම හිටියා. අපි වැළුවොත් එම මම කියවන්නම් සුදු රූපපදේ කියනවා 19 වෙනි පරිච්ඡේදයේ උද්දලේ ගැන. එයා නම මොකද්ද? සාකේවුස්. මොකද්ද සාකේවුස්? සාකේවුස් කියනවල දන්නවද? මම මුලින්ම කියවන්න ඕනද? සාකේවුස් කියන්නේ සාකේවුස් කියන්නේ කවුද? අයකැමියෙක්. ඔව් බ්‍රදර්. අයකැමියෙක්. එයා මොකද්ද කළේ? එයා කළේ රෝම හමුදාවට සමාන රෝම අධිරාජ්‍යවාදීන්ට තමන් ගිහිල්ලා හම්බ කරගත් සල්ලි උපයාගත් බදු මුදල් ඒ කාලේ ඉස්රායෙල් හිටපු ඒ ස්ථානවල ගිහම දුන්නා. දැන් උදාහරණයක් ඇටියට සාකේවුස්ට කියනවා හෙරෝද්ලා මට ඕන ඔබ ඉන්න ප්‍රදේශයෙන් මට මාසු 200ක් ඕන මාසෙට. ඕකේ. සාකේවුස් 200 දෙනවා. සාකේවුස් කීයක් හම්බ කරනවද? සාකේවුස් කැමති තරම් සාකේවුස් හම්බ කෙරුවා. හැබැයි මේ මිනිස්සයා මුදල් බොහෝම තිබුණා. ලොකු ධනවතෙක්. යේසුස් වහන්සේ එක දවසක් සාකේවුස්ට අහම්බෙන් මුණ ගැනවා යේසුස් වහන්සේ මාර්ගයේ ඇවිදින. යෙරිකෝ හරහා දේවමාලිගාවට යන ගමන් මේ සාකේවුස් දකිනවා යේසුස් වහන්සේ නම. ඔහු මිටි පුද්ගලෙක් වුණා. ඔහුගේ මිටිකම ඔහු බාධාවක් කරගත්තේ නැහැ. ඔහු නැක්ක ගහට ඒ ගහට නැගලා අත්තික ගහට නැගලා ඔහු යේසුස් වහන්සේ දිහා බැලුවා. යේසුස් වහන්සේ මොනවද සාකේවුස්ට කිව්වේ? කිව්වද සාකේවුස් උඹ මගේ සෙලකගෙන් එක රිදීශකයක් අයිතිතර හම්බ කරන්න එපා. මම ඔබට අඩ කරනවා. එහෙම කිව්වද? මොනවද කිව්වේ? ගහෙන් බහින් මොකද ගහෙන් බහින් කියලා කිව්වේ? අද මම ඉන්නේ නිවසේ ආහාර ගන්න දෙනවා නම් හරි දෙනවා කියලා කිව්වා. එච්චරයි කිව්වේ. සාකේවුස් මොනවද කිව්වේ නෑ. නුඹේ ගෙදර මම නවතින්න ඕන කියලා කියනවා. සාකේවුස් ගහෙන් වේගෙන් පල්ලයට බැලලා යේසුස් වහන්සේ එක්කගෙන ගෙදරට ගියා. සාකේවුස් මොකද උනේ? සාකේවුස් යේසුස් වහන්සේ කිව්වද සාකේවුස් ගෙනෙන් මේ account පොත බල්ගොබ අයිකන් ඔක්කොම ගෙනෙන් මට ඒක චෙක් කරන්න ඕන. උඹ රෝම හමුදාවට කීයක් රෝම අධිරාජ්‍යවාදීන් කීයක් දීලා තියෙනවද? මට ඒක ඔක්කොම බලන්න ඕන. මට ඔක්කොම account එකේ ගේන්න කියලා කිව්වා සාකේවුස්ට. කිව්වද? නෑ. සාකේවුස්ට මොකද්ද කියන්නේ? ඒ ආලෝකය දැක්කට පස්සේ සාකේවුස් කියනවා මේ යේසුස් වහන්සේ කිසිම දෙයක් කියලා නෙමෙයි. ඒ නිවසට ගියා. ඒ ආලෝකය දැක්කා. ඒ ආලෝකය දැක්කම අන්ධකාරේ ඉන්න පුළුවන්ද? අන්ධකාරේ පහ වෙනවා ඇත්තටම. ආලෝකයේ ඉදිරියට ගියාම අන්ධකාරේ පහ වෙනවා. අන්ධකාරේ බෑ ආලෝකය ග්‍රහණය කරන්න. කියනවා මොකද්ද? මා සම්පතක මුදල් වලින් කොටසක් භාගයක් දිලින්දට දෙනවා. මේ යේසුස් වහන්සේ කියලාද කොටසක් දිලින්දට දෙනවා. යමෙක්ගෙන් අයුතුකමෙන් යම් දෙයක් අරන් තියනවා නම් හතර ගුණයක් මම වැඩිපුර දෙනවා. මගේ වස්තුවෙන් භාගයක් මම දිලින්දුන්න දෙනවා. ඇයි මේවා සාධාරණ විදිහට හම්බ කරලා තියෙන්නේ? නෑ. ඒ වගේම යමෙක්ගෙන් අයුතු විදිහට මම හම්බ කරලා තියනවා කියන්නේ අයුත්තෙන්ම තමයි හම්බ කෙරුවේ. ඒලට හතර ගුණයක් දෙනවා කියලා කියනවා. පොලිත් එක්ක යේසුස් වහන්සේගේ අභිමුඛයට ආපු, යේසුස් වහන්සේ ළඟට ආපු, යේසුස් වහන්සේ හොයාගෙන ගිය මේ සකේවුස්ගේ ජීවිතේ පරිවර්තනය. සකේවුස් ගෝලෙක්ද? සකේවුස් ගෝලෙක් නෙමෙයි. යේසුස් වහන්සේගේ දේශනාවවද? යේසුස් වහන්සේ කරන බලවත් ක්‍රියාවන් දැක්කද? නෑ. මේ සකේවුස්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරිවර්තන වුණා සේනාවත දේවසේනක. ඒක තමයි ආලෝකය. උන්වහන්සේගේ ආලෝකය දැක්කම අන්ධකාරය පිට ගන්න බෑ. අන්ධකාර ක්‍රියා පවත් ගන්න බෑ. ඒ අන්ධකාර ක්‍රියාව යන්න ඕන. ඇයි? ආලෝකය හැම අන්ධකාරය පිට ගන්න බෑ. අන්ධකාරයට ආලෝකය ග්‍රහණය කරන්න බෑ. හැබැයි ආලෝකය විසින් අන්ධකාරය පලවනවා. ඇයි? ලයිට් එක පත්තු කරද්දී ආලෝක අන්ධකාරය යනවනේ යන්න ඕනනේ. ලයිට් එක පත්තු කරා නම්
ඔන් කරා නම් අන්ධකාරය යන්න ඕනේ ඒක. ඒකට අවසර ගන්නවත් යන්න කියලා කියන්න ඕනේ නැහැ. පත් වේදී යනවා. අපේ ජීවිතේ යේසුස් වහන්සේගේ ආලෝකය අපවම අපේ ජීවිතේ මගේ සේනවත් දේවසේනක මේ වගේ පරිවර්තනය වෙනවා. ආමේන්. දැන් මොකද්ද කියන්නේ? සකේවුස් අපි දකිනවා මතෙව්ලව දකිනවා. යේසුස් වහන්සේ මූදවද ඇවිද්දා. කුණාටු නිශ්චලකව ගුරුවන්ට කතා කරන්න දුන්නා. අන්ධයන්ට පෙනීම ලබා දුන්නා. කොරු ඇවිද්දා. මව් කුස පටන්ම ගොළු වෙලා හිටපු අය බීරෝ මේ හැම කෙනෙක්ම සුවයලකුවා මේ හැම හාස්කමක්ම ඉන්දස් දැක්කා. ප්‍රශ්නයක් තියෙනවා. හැම දෙයක්ම දැක්කා. මොකක්ද මම දුන්න මාතෘකාව? චරිතයෙන් රංගපා මියගේ නම. චරිතයෙන් රංගපා මරණයටපත් වුණා. රංගපෑම චරිතය කරගත් නළුවෙක්ගේ මරණය මම කිව්වේ. එතකොට මොකද්ද මේ ඉරාසතර ගත කරපු කාලෙ කොහොමද ගත කරලා තියෙන්නේ? මේක පොඩ්ඩක් මාතෘකාව ඔළුවේ තියාගෙන මේකට වල යනකොට ඔයාලට මේක බුදුදාස්ගේ පසුබිම වලට තේරෙනවා. ඔයලා මේක ඇතුලේ මම මේ මාතෘකාව ඔළුවේ තියාගෙන මේ වචනේ අහද්දී ඔයාලට මේක මැවෙන්න ඕන බුදුදාස්ගේ චරිතය කොයි වගේද කියලා. අපි කියවේ කියලා මේ 68 නේද? 69. 70 කියන්නේ සුදු යහන් හයිනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මා විසින් නුඹලා 12 දෙනා තෝරා ගත්තා නොවේද? නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යයි කීසේ. ආමේ. දැන් කිව්වා 12 දෙනාගෙන් උඹලා යමල්ලා යන්න කැමති නැහැ. යමල්ලා අනිත් අය ගියාම යන්න කියලා. පේත්‍රස්ලා කියනවා අපි කොහේ යන්නද? සදාකාල ජීවිතේ තියෙන ඔබ වහන්සේ ළඟයි. ඔබ දෙවියන් වහන්සේ පුත්‍රයා. අපි කොහේ යන්නද? අපිට යන්න දෙයක් නැහැ. දැන් කියනවා මම මේ 12 දෙනා තෝරගත්ත නේද? ඒ අතරින් එක්කෙනෙක් යක්ෂයෙක් කියලා කියනවා. දැන් යුදාස්ට මොකද වෙන්න ඕනේ මේ වෙනකොට? යුදාස් මොනවද හිතෙන්න ඕනේ? යුදාස් හිතෙන්න ඕන අනේ ස්වාමීනි. මේ උන්වහන්සේ බලවත් දේවල් පුදුම දේවල් කරානේ. අර යේසුස් වහන්සේ නිවසකට ගියාම ඒ ස්ත්‍රියක් ඇවිල්ලා ජටාමාංශ මේ උන්වහන්සේගේ තමයි නේ? උන්වහන්සේගේ පාද ඇවිල්ලා ඒ ස්ත්‍රියක් ඇවිල්ලා මොනවාද මේ සුවඳ තෙල් ආලේප කරලා ආඩාට මාරියා කොන්නේ පියනවා. එතකොට එතන ඉන්න එතන හිටපු පුද්ගලයා පරිසිය කතා කරලා හිතනවා මෙයා අනාගත වස්තු කෙනෙක් නම් මේ වගේ කරන්න මේ ස්ත්‍රියකට පවුකාර ස්ත්‍රියකට ඉඩ දෙයිද කියලා. හැබැයි යේසුස් වහන්සේ මේ මොහොතේ උත්තර දුන්නා. අවශ්‍ය තැනදී අවශ්‍ය උත්තරේ දුන්නා. මේක හැම ස්ථානයකම දැක්කම යුදාස්. ඒතර යුදාස් දැනගන්න ඕනේ මේ කතා කරන්නේ කාටද? මට කියලා. දේ වචනේ එද්දී මේ වචනේ කතා කරද්දී මේක අපි කාටද කතා කරන්නේ කවුද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම ප්‍රශ්නයක් මේක. ඒ නිසා යුදාස් දැනගන්න ඕන යේසුස් වහන්සේ කතා කරද්දී මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යද්දී දැන් මේ 12 දෙනාම මනගන්න පොඩි චිත්තයක්. දැන් මේ එක්කෙනාට කියන මොන බලනවා. එක්කෙනා කවුද යක්ෂයා? කවුද? අරයද මෙයා. නෑ 12 දෙනාම එක වගේ. 12 දෙනාම එක වගේ. 12 දෙනාම එක වගේ. කවුද යක්ෂයා? කවුද යක්ෂයා? 12 දෙනාම එක වගේ. මේ ගෝලයට ප්‍රශ්නයක්. ඇත්තටම යුදාස්ට මේ මොහොත තිබුණා පසුතැවෙන්න, හැරෙන්න, නැවත නැත්නම් කැරියුත්තට යන්න. එහෙම නැත්නම් තමන්ගේ වර්ධ හදාගෙන ඉස්සරහට යන්න. හැත්තෙක්ගේ පදේ කියන්නේ මෙසේ කීවේ සීමොන් ස්කාරියොත්ගේ පුත්‍ර යුදාස් දෙනය. මක් නිසාද 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ ඔහු උන්වහන්සේ පාවා දෙන්නට සිටියේය. යේසුස් වහන්සේ ගෙවීම ඉලක්ක කරලා කියන්නේ යුදාස්ටම තමයි. යුදාස් තමයි කියන්නේ. හැබැයි යුදාස් කිව්වට මේ ගෝලි 12 දෙනා අතර යුදාසුත් හැංගිලා නිකන් මට නෙමෙයි වගේ වුණා. මට නෙමෙයි වගේ වුණා. බලන්න කොහොමද රඟපෑම කියලා. දෙවියන්වහන්සේ වචන ටික සෙල්ලම් කරන්න පුළුවන් ඇත්තටම කාටද පුළුවන් උන්වහන්සේ වචන ටික හැංගි මුත්තම් කරන්න? කාටද පුළුවන්? උන්වහන්සේගේ වචනේ එනකොට අපි ඇත්තටම පසුතැවෙනවා නම් අපේ ජීවිත පරිවර්තනය කර ගන්නවා නම් ඇත්තට එතන තමයි ඒ ලයිට් එකේ හරියට අපි දකින්න යන්නේ.
අපි ජීවිත පරිවර්තනය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ බයිබලයේ ලියන බොහෝ කාරණා පෞද්ගලිකව වර්තමානයේ ජීවිතේ අපි ජීවිතවල මේ කතා කරනවා. නමුත් යුදාසේ චරිතය නිසා මම යුදාසේ චරිතයෙන් මේ විදිහට ගමන් කරන්න. දැන් මෙහෙම කියනවා. 12 දිනාගේ එක්කෙනෙක් යක්ෂයෙක් යේසුස් වහන්සේ දැනගන්නවා තමන්ව පාවලෙන් ඉන්නේ කවුද? මේ අතේ යුදාස් කියලා. යුදාස්ගේ හැරීමක් බලාපොරොත්තු වෙනවා යේසුස් වහන්සේ. යුදාස්ගේ හැරීමක් බලාපොරොත්තු වෙනවා. යේසුස් වහන්සේත් එක්ක කෑවා. යේසුස් වහන්සේත් එක්ක ගමන් කරා. යේසුස් වහන්සේත් එක්ක හාස්කම් කළා. හැබැයි මේ හැම දෙයක්ම දැක්කට ඔහු මේක ආත්මයෙන් මේක අල්ලගත්තේ නැහැ. ආත්මයෙන් අවශෝෂණය කරගත්තේ නැහැ. මාංශයෙන් මේ හැම දෙයක්ම ඔහු බැලුව නිසා උගේ මානසික සිත තමයි මේකට මුල්ුනේ ඇත්තටම මගේ සේනවත් දෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් යුදාස් මේ ආකාරයෙන් මේ වගේ චරිතයක් රඟපවා හිටියත් මේ විදිහට හිටියත් 12 වෙනි පරිච්ඡේදයේ අපි 3 වෙනි පදයෙන් කියමු සිදු වෙනවා 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදේ බලමු අපි යුදාස් තවත් මොනවාද කරන්නේ කියලා. දොළහේ නම කියන්නකො. යේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයක සදවසකට පළමුවේ බෙතානියට ආසේක. යේසුස් වහන්සේ විසින් මලුන්ගෙන් නැගිටුවා වූ ලාසරස් එහි සිටියේය. එබැවින් ඔහු උන්වහන්සේට එහි කෑමක් පිළියෙල කළෝය. මාර්තා උපස්ථාන කළාය. එහෙත් ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිටගත් උන්ගෙන් එක්කෙනෙක් වූයේය. එවිට මරියා ඉතා අනර්ග ජටා මාංශ තෙල් රාත්තලක් පැගෙන යේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිස කෙස් වලින් උන්වහන්සේගේ පාද හිස දැම්මාය. තෙල් සුවඳින් ගේ පිරුණේ. ආමේන්. මම දැන් කතා කළා. මම දැන් කිව්වා මේ සිදුවීම කලින් දැන් ඔන්න බයිබල් පදින්ම මම පෙන්නනවා යේසුස් වහන්සේ කුෂ්ඨ රෝගී සිමෝන්ගේ ගෙදර ආහාරයක් ගන්න ගිය මොහොතක නතරලා ඉන්න වෙලාවක මේ ගෝලියොත් එක්කම මේ ස්ථානයේ ඉඳද්දි මේ සිදුවෙන්නේ පාස්කු මංගලයේ දවස් 6කට කලින්. පාස්කු මංගලයේ දවස් 6කට කලින් මේ සිදුවෙද්දී මෙතන ඉන්න පිරිස ගැන මෙතන කහන්න කතා කරනවා. දැන් මට මේක ඉතින් පෙන්නන්න ඕනේ මේ 3 වෙනි පදේ ඉඳන් තමයි. එවිට මරියා ඊට අනර්ග ජටාමාංශ තෙල් රාත්තලක් රැගෙන යේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඒ කාලේ ඇත්තටම රාත්තල් වලින් තමයි මේ බරක් බලලා තියෙන්නේ. රාත්තල් කියලා බයිබලෙ තිබුණාට ඒලගේ මිනුම් වලට වෙනස්. මේක දියරයක්. මේක විශේෂ කීරිකරුට බෝතල් දාලා ඉන්දියාවේ තියෙන විශේෂිත පැලෑටි තියෙනවා. මේ වගේ විශේෂිත පැලෑටි වලින් හදපු සුවඳ ද්‍රව්‍යයක් මේ අලංකාර පෙට්ටි වල දාලා තමයි අපි ඒ කාලේ රටට වලට ගෙනියන්නේ. මේවා විශේෂිත අවස්ථාවලට ගොඩාක් වටිනා මේක කයිලයක්. මේක හරිම සුවඳයි. මෙයා එනවා කොහටද? මේ යේසුස් වහන්සේ ඉන්න දැනට. ඇවිල්ලා මේක විවෘත කරලා උන්වහන්සේගේ පාද දාලා හිසකෙස් වලින් මේ පාද ඉහළ දාලා පාද ඉම්බා කියලා කියනවා. මේ තෙලෙන් මුළු ගෙදරම මුළු පළාතම සුවඳපත් වුණා කියලා කියනවා. මේකම තමයි යේසුස් වහන්සේව ආලේප කරන්න කියන්නේ. මේ තෙලම තමයි යේසුස් වහන්සේගේ මරණයට කලින් ආලේප කිරීමක් තමයි මේ ආත්මයාර්ථය. මරණයට කලින් වහන්සේ ආලේප කිරීමක් කරනවා මෙතන. ඒක තමයි මේ සිදුවීම. නමුත් මට ඒක නෙමෙයි කියන්න ඕනේ. මේ යුදාස්ගේ ස්වභාවය ගැන අපි කතා කරමු මාතෘකාවට. මට ඉදිරි කොටස මට කියන්න ඕන තේරුම් කරලා දෙන්න ඕන. ඒ නිසා කියනවා 4 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේ පාවා දෙන්නට සිටියේ යුදාස් ස්කාරියොත් කතා කොට මේ තෙල මසු 300කට විකුණා දිලදුරට දුන්නේ වක්නිසාදයි කීවේ. ආමේන්. මේ තෙල මසු 300කට අවුරුද්දක වඩියක්. මසු 300ක් කියන්නේ අවුරුද්දක වඩියක්. මේ මසු 300 මසු 300කට විකුණන්න පුළුවන් මෙච්චර වටිනා තෛලයක් ඇයි කැඩුවේ කියලා
මේ යුදාස් කතා කරනවා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේට ප්‍රේමය තියෙන ප්‍රේම කරන නිසාද මේ තෙල අපරාධයක් කියලා හිතාගෙනද නැත්නම් යුදාස් වෙන මොකක් හරි හිතක් උන්ට ඇතිලාද මොන වගේ අදහසක් කියලා දොල හිතන්නේ? ඇයි යුදාස් මේ කතා කරන්නේ? අපරාධේ මේක මසුත් සියලු විකුණන්න තිබුණා. ඇයි මේ වගේ තෙලක් නාස්ති කරේ? ඇයි මේ වගේ තෙලක් හැදුවේ? අපරාධයක් නෙමේක. මේක විකුණන්න තිබිච්චයක් නේ. ඔයාලා මේ හැදුවේ කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා මේක විකුණලා දිලිඳුන්ට දෙන්න තිබුණා කියලා. කාටද දිලිඳුන් දුප්පත් අයට? කවුද මේ කියන්නේ? මේ යුදාස් තමයි කියන්නේ දිලිඳුන්ට තමයි. මොකද මුදල් පසුම්බිය බාර හිටියේ කවුද? යුදාස්. මුදල් පසුම්බිය බාර හිටියේ යුදාස්. භාණ්ඩාගාරික. භාණ්ඩාගාරික යුදාස්ට අවශ්‍යතාවය තියෙනවා මේක විකුණන්න. නමුත් යේසුස් වහන්සේට ඕන මේකේ ආත්මික අර්ථයක් තියෙනවා. ඒ ආත්මික අර්ථය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවට. නමුත් කියනවා යුදාස් නෑ මේක කඩන්න නැතුව මසුතුන් සිල් විකුණලා මේක දිවින්නට දෙන්න තිබුණානේ කියලා කියනවා. දැන් ඊට පස්සේ කියනවා මොකද? ඔහු මේක කීවේ දිලිඳුන් සැලකූ නිසා නොව. ඔහු සොරකු බැවිනුත් මුදල් පසුම්බිය බාරව එහි දැමූ දේ රැගෙන ගිය බැවිනුත්ය. ආමේන්. දැන් කාරණා පැහැදිලිනේ? දැන් කාරණා පැහැදිලි. යුදාස් එයි මෙහෙම කිව්වේ කියලා. යුදාස් මොකක්ද එතකොට මුලින්ම තිබුණු වරද මොකද්ද? අධික රණ්ඩා හොරකම ඇත්තටම. යුදාස්ගේ තාත්තත් නියම ජාතියක්. යුදාස් නියම ජාතියක්. යුදාස්ගේ තාත්තගේ සීමෝන් ඉස්කාරියොත් පවා යුදාස් ඉස්කාරියොත් පවා ඊළඟ චරිත ගුණාංග මේවා තමයි. ඒතකොට ඒවත් එක්කම යේසුස් වහන්සේ ඔයයන්ට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ රස කරගන්නකෝ ඒවත් එක්කම මේ යුදාස් යේසුස් වහන්සේට මු වෙනවා. ගමන් කරනවා. එතකොට තමන්ට මේකින් යමක් ගන්න බලාපොරොත්තු වෙන තමයි යුදාස් ප්‍රකාශ කළේ. එතකොට යේසුස් වහන්සේ යුදාස් ගන්න යන්නේ ඇයි? ජීවිතේ රස කරගන්නද? එතකොට එසකියල්ලා ඒ වගේම දාවිද් අපි දැක්ක අනාගත වස්තුන් කතා කරලා තිබුණා මේ යුදාස්ගේ විනාශය ගැන යුදාස් කරන්න කියන දේ ගැන. නමුත් පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. නමුත් අනාගත වාක්‍යයක් තිබුණා. එතකොට යුදාස්ගේ ජීවිතේ යුදාස් නිරස් වුණා නම් මේක යුදාස් පටලෙන්නේ නැහැ. යුදාස්ට නිරස් වෙන ඕන තරම් අවස්ථාවක් තිබුණා. ගෝලියෝ දස්තරට කොයි යන්න කියලා. ගියේ නැහැ. මෙතන ඉන්නේ අක්ෂේක් කියලා කිව්වා. ගියේ නැහැ. යුදාස්ගේ හදවත තිබුණේ යේසුස් වහන්සේගෙන් උදාලුයි. තණ්හාව තිබුණේ. අධික තණ්හාව, තෘෂ්ණාව, පාපයක් කියන එක ඇත්තට රූප නමස්කාර කිරීම. අපි කියනවා වර්තමානයේ අපි රූප නමස්කාර කරන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම තණ්හාව අධික තෘෂ්ණාව කියන්නේ තනිකරම රූප නමස්කාර කිරීමක්ම තමයි. දැන් යුදාස්ගේ ජීවිතේ මේක වෙනස් වෙන වෙලාවක සෙනෙහවත දේශලක කියනවා ඔහු සොරතු බැවින් මුදල් පසුම්බිය බාරව එහි දැමුදේ රැගෙන ගියේ බැවුත්ය. යුදාස් හොරකම්ම තමයි යේසුස් වහන්සේ නැතිත් කළේ. යේසුස් වහන්සේ මේක දන්නේ නැද්ද? යේසුස් වහන්සේ දන්නේ නැද්ද? යේසුස් වහන්සේ දැන් කිව්වා මෙතන මාව පාවා දෙන්නේ මේ වගේ කෙනෙක් ඉන්නවා 12 දෙනා අතර. උඹලා කැමති නම් යමල්ලා කියනවා මේ වගේ කෙනෙක් ඉන්නවා කියනවා යුදාස් යන්නේ නැහැ. දැන් මේක කතා කරද්දී මේ යුදාස්ට කතා කරන්නේ නැද්ද තමන්ගේ අතුලාන්තය මම කරන්න යන්නේ වැරදක් කියලා? දේව ඇත්තටම මේ කතා කරද්දී උන්වහන්සේ කතා කරද්දී උන්වහන්සේගේ වචනය යම් පුද්ගලෙකුට ඇතුළෙන්නේ නැත්නම් එතන අල්ලන්නේ කවුද? ඇත්තටම යක්ෂයා. ඒ යක්ෂයා මුගලක් ඇත්තටම. ඔයාලා ආත්මයෙන් මේ පිළිගන්න ඕන. යම් දෙයක් වචනෙන් කතා කරද්දී අල්ලගෙන ඉන්නවනම් අල්ලගෙන ඉන්නේ මොකද්ද? කවුද? යක්ෂයා අල්ලගෙන ඉන්නේ. දෙන්නේ නිදහස් දෙන්න. අල්ලගෙන ඉන්නවා. දැන් කියනවා හත්වෙනි පදේ කියන්නේ ඉබ්‍රහීම් යේසුස් වහන්සේ කියනසේ මා තැන්පත් කරන දවසට මේ තෙල තිබා ගන්න ඉඩ හැරපන්න. මේ තෙල ගන්න ඉපන්දා විකුණන්න එපා. එයා ආලෙත් කරපු තෙල මේක අරන් කියලා පරිස්සම් කරලා මාව තැන්පත් කරන දවසට මොකද ඔයලත් එක්ක උන්තරා ජීවිත කාලෙම දිලින්න ඉන්නවා. හැබැයි මේක දවසක අනාගතේ පවා කියවන්න යන කාරණාවක් වෙන සාක්ෂියක්. ඒ නිසා යුදාස් කියනවා මේක විකුණන්න එපා කියලා. යුදාස් හිත දැනගෙන යුදාස් කිව්වද විශ්වාසයට යුදාස් උඹ මුදල් පසුම්බිය හොරකම් කරන් ගිහිල්ලා උඹ භාගයක් අරන් ගිහලා මේක විකුණලා
මේක භාගයක් ගෙදර හොරකම් කරලා අරන් යනවා. උඹ මුදල් පොසුම්ගේ බාණ්ඩ කරේ සල්ලි හොරකම් කරනවා වගේ යනවා කියලා යුදාස් කිව්වද? නෑ. කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? කිව්වේ නෑ. ඇයි යේසුස් වහන්සේ මන්ට සකේස් ගැන කතා කරා නේද? සකේස් කිව්වද? මේක අපි විරුද්ධ කළොත් එහෙම දෙවියන් වහන්සේට මේක සුද්ධාත්මයන්ට විරුද්ධ කළොත් මේක අපි දෙවියන් වහන්සේගේ වචනය අහලා මේක මුදු කරගත්තොත් ඒක මගේ කටයුත්තක් මිසක් ඒක යේසුස් වහන්සේ කටයුත්තක් නෙවෙයි. යුදාස්ට බැරි වුණා මේක මුරුන් කරගන්න. යුදාස්ට කියන ස්වභාවය වෙනස් කරන්න බැරි වුණා. ඒක යේසුස් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක යුදාස්ගේ ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් ඒ නිසා ඇත්තටම යුදාස්ට තමන්ගේ ස්වභාවය වෙනස් කරන්න බැරි වුණ නිසා ඔහුට ඒක ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ අපි ඉක්මනට යමු. 13 වෙනි පරිච්ඡේදයේ පාස බලමු අපි. ඉන්පසු මහන්සේ වාජනයට වතුරවත් කොට ගෝලයන්ගේ පාද සෝදන්නත් තමන් ඉඳගිය වැදගත් රෙදි කඩින් පිසදමන්නත් පටන් ගත්සේ. ආමීන්. දැන් යේසුස් වහන්සේ මරණයට සූදානම් වෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ එකක් කියන පාද වේදීම කියන්නේ ඇත්තටම එතනදි වෙන්නේ තමන් නිදහස් වීමක් වෙන්නේ ඇත්තටම. මට කවුරු හරි කෙනෙක් මට විරුද්ධව වැරදක් කළා කියමුකෝ, මට විරුද්ධව දොස් දිනවා කියමුකෝ, මං ගිහලා එයාගේ පාද හිතුවට පස්සේ මම නිදහස් එයා කරන කියන දේවල් වලින්. මම යමෙක් මට විරුද්ධව කතා කරනවා නම් මං ඔහුගේ ගිහලා පාද හොදුවොත් මං එහෙම මම දෙවියන්වහන්සේ ඉදිරියේ නිදහස්. හැබැයි ඔහු නිදහස් වුණාට උඩ ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ අන්තිම මොහොත දක්වාම යුදාස්ගේ වෙනස් වීම කිසිම බලසියමක සිංහවත දෙවියන්ක යේසුස් වහන්සේගේ පැමිණීම මිනිසයන් පවුකාර මිනිසයන් ගලවන්න නම් ඒලම නිදහස් කරන්න නම් උන්වහන්සේගේ පරමාර්ථය සදාකාල ජීවිතේ දෙන්න නම් උන්වහන්සේ වැටෙන්න පුළුවන් පල්ලහැම තැනට වැටිලා නිදහස් වෙනස් වීම බලාපොරොත්තු වුණා. යේසුස් වහන්සේගේ හදවත බලන්න මොනවද කියලා. යේසුස් වහන්සේ කවුද? පෙර දිවිස්මින් ධම්ම ආපු ස්වාමීන් වහන්සේගේ දූතයා. එනකම් God of angel of God. දිව්‍යන් වහන්සේව පෙර දිවිස්මේ හිටපු තැනන් වහන්සේ ස්වර්ගයේ තමන්ගේ ස්වභාවයේ සිංහාසනේ තියලා මේ පොළොවට ඇවිල්ලා මිනිහෙක් වගේ උන්වහන්සේ මිනිහෙක්ගේ පාද හොදනවා කියන්නේ ඒ ජීවිත ඡාත මොනතරම් පරිවර්තනය කරගන්න පුළුවන්ද? පේත්‍රස් කියනවා එපාම හොදන්න කියලා. හොදන්න නැත්නම් පවුපාකම් නෑ කියලා කියනකොට පොළොවේ ඉඳන් පල්ලයට හොදන්න කියලා. හැබැයි කියනවා පොළොවේ ඉඳන් පල්ලයට හොදන්න නම් පවිත්‍රලා ඉවරයි කියලා. ඒ යුදාස් පවිත්‍රලා දුන්නේ. යුදාස් පවිත්‍රලා දුන්නේ නෑ. මේ අන්තිම මොහොතේ පවිත්‍රලා දුන්නේ නෑ. තව එක පොයින්ට් එකක් තියෙනවා අපිට යුදාස් ගැන කතා කරන්න. අපි බලමු. ඒ වගේම 21 ඉඳන් 30 දක්වා කියවන්න දිගටම. යේසුස් වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැළඹී සාක්ෂි දෙමින් සබා ඔබලාට කියමි. ඔබලාගෙන් එක්කෙනෙක් මා පාවා දෙන්නේ යයි කීසේක. ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේකෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය. ආමේන්. පදින් පදින් කියමු. දැන් යේසුස් වහන්සේ කියන දැන් කකුල් හොදලා ඉවරයි, ඔක්කොම ඉවරයි. දැන් නිදහස් වෙනයි. දැන්වත් යුදාස් මේක නිදහස් වෙයි කියලා හිතාගෙන කියනවා උඹලගේ අතරින් මාව එක්කෙනෙක් පාවා දෙනවා කියලා. මොකද්ද කියන්නේ ගෝලේ මොකක් කරා කියලාද? එක එක්කෙනාගේ මූණ බැලුවා කියනවා. එක එක්කෙනාගේ මූණ බැලුවා කියලා යුදාස් වෙනසක් තිබුණාද? යුදාස් වෙනසක් තිබුණාද? අම්මෝ මට කිව්වේ එහෙනම් මමයි හිතන කරන්නේ. මගේ ජීවිතේ වෙනස් කරන්න ඕන කියලා අර හිත ඉදාගෙන වගේ දඩ ගහලා අඩාගෙන යුදාස් හිටියද? යුදාස් මොනවද කරන්න කරේ? වල ආත්මෙ මේක බාර ගන්න. පේත්‍රස්ගේ මූණ බලනවා, යෝහාන්ගේ මූණ බලනවා. ඉන්න ඔක්කොම යුදාස් කරන්නේ බාර්තිමියස්ගේ ඔක්කොගේ බලන මූණ. කවුද? මේ ගෝලයන් පවා මේ 11 දෙනා යුදාස්ව අඳුරගත්තේ නැහැ කියන්නේ යුදාස් මොනතරම් දක්ෂ නළුවෙක්ද? යුදාස් මොනතරම් දක්ෂ නළුවෙක්ද? කවුද මේ දක්ෂකම් ගෙනත් යුදාස්ද? කවුද මේ සුභාරි ගෙනත් යුදාස්ද? සාතන් මේ ගෙනත්. ඇයි? හොරායින් මොකටද? චුද්දගාම් 10 කියන මොකද්ද කියන්නේ? හොරායින්නේ හොරගම් කරන්නත් විනාශ කරන්නත් උන්වහන්සේගේ ජීවිතේ දෙන්නත් ඒක අධිකව දෙන්නත් කියලා. නමුත් හොරා හොරගම් කරන්න ආපුවම ඒක මේ ආලෝක මාතේ යක්ෂයාගෙන් නිදහස් වෙන්න ඕන තරම් මිනිස්සු යක්ෂ ආත්ම ලෙගියෝන් ගණන් විත් යක්ෂ ආත්ම යේසුස් වහන්සේ ඉදිරියේ නිදහස් වුණා. ඇයි නිදහස් වුනේ? ඔවුන්ගේ අතුලාන්තින් ඉඩ දුන්නා.
යේසුට ඉඩ දුන්නු ගමන් තවත් දෙයකට ඉඩක් නැහැ නේ. අනිත් ඔක්කොම යන්න යනවා. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. ඔයලා ගෙදර තියෙන කුණු කූඩයක්. මේ කුණු කූඩේ කටලකට කුණු දැම්මොත් හොඳ දෙයක් දැම්මත් ඒක ඇතුළට වැටෙනවද? හොඳ දෙයක් දැම්මත් වැටෙනවද ඒක ඇතුළට? කට ගිල්ලන ඒක වැටෙන කොහේද? බිමට වැටෙන්නේ. එහෙනම් මොන හරි දෙයක් දැම්මොත් පිරෙන්න මොනවද වෙලා තියෙන්නේ ඕනේ? ඉස්සෙල්ලා ඒකයි ආමේන්. ඉස්සෙල්ලා තියෙනවා. යුදාස් ඉස්සෙල්ලා තිබුණේ නැහැ. තියෙන හැම ජරාවක් ඇතුලේ ගිරිලා තිබුණේ. ඒ නිසා යේසුස් සිතාස කතා කරාට, හාස්නම් කරාට, බලවත් දේ කරාට, පුදුම දේ කරාට යුදාස්ගේ ජීවිතේ අවුරුදු 3මාරක් තිස්සේ මෙතලේ රංගපෑම විතරයි. යුදාස්ගේ ජීවිතේ වෙනස් වුණේ නැහැ. මගේ සිනහවන්ත දේවසේනද මෙතෙන් එක්කෙනෙක් මාව පාවා දෙනවා කියද්දී මේ ගෝලිය ඔක්කොලස් දෙනාටවත් මේ යුදාස්ගේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුණා කියලා කියද්දී මොන තරම් දක්ෂ රංගපෑමක් මුද යුදාස් කරලා තියෙන්නේ මොන තරම් දක්ෂ නළුවෙක්ද ඵලය කියවන්න 23 වෙනි පදේ යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ කෙනෙකු උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා මේසේ උන්වහන්සේගේ ලයට හාන්සි වී උන්නේය. එබැවින් සීමෝන් පේත්‍රස් ඔහුට සංඥා කොට උන්වහන්සේ කාගෙන් කතා කරනසේක්දැයි කියන්නේ ඔහුට කීවේය. දැන් කවුද යේසුස් වහන්සේගේ ලයට හිටලා හිටිය කෙනෙක් කවුද? ලාබාලක ගෝලයා? කවුද? කවුද? කයින් කතා කරන්නේ? යූදස්. යූදාස් වකට හේතුලා නම් යූදාස් වෙලාට වෙනස් වෙලා. පේත්‍රස් යෝහාන් තමයි නිතරම හිටියේ බාලයා. පොඩිම ගෝලයා. එයා තමයි නිතරම හිටියේ. පේත්‍රස් අහනවා. කවුද? ඇයි? යේසුස් වහන්සේගේ අහන්න හරි කමක් නැහැ. අහන්න කියන කතාව දෙන්නේ. කවුද කියලා. ඒ කියන්නේ මේ පේත්‍රස්ටවත් මෙතන නායකත්වය අරන් ඉන්න ටීම් එකේ පේත්‍රස්වත් දන්නේ කවුද පුද්ගලයා කියලා. බලන්න යුදාස්ගේ ස්වභාවය කොයි වගේද කියලා. හැබැයි මේක යේසුස් වහන්සේගේ වැහිලා තිබුණාද? උන්වහන්සේගේ වැහිලි කිසිදයක් ඇරලා මේ වැහිලා නැහැ. සියල්ල වැස්මකින් තොරව ඇරලා තියෙනවා. ඊළඟ පදේ කියනවා ඔහු යේසුස් වහන්සේගේ ලයට හාන්සිව හිටින්න ස්වාමිනී ඒ කවුද වහන්සේට කීවේය. එවිට යේසුස් වහන්සේ උත්තර දෙමි. මම කැබැල්ල පොකවා යමෙකුට දෙන්න ඒ ඔහුමයයි කීසේක. මෙසේ උන්වහන්සේ කැබැල්ල පොකවා සීමෝන්ගේ පුත්‍ර යූදස් ස්කාරියොත්ට දුන්සේක. කැබැල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශ විය. එබැවින් යේසුස් වහන්සේ ඔහුට කතා කොට නුඹ කරන දේ ඉක්මනට කරපන්නේ ඔහුට කීසේක. මෙය කුමක් නිසා ඔහුට කීසේක්දයි කෑමට හිමගත්තුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත. මක් නිසාද යූදස් මුදල් පසුම්බිය දැනුම් බැවින් මංගල්‍යයට ඕනා දේ මිලයට ගන්න නොත් දිලින්දන්ට යමක් දීපන්න කියා යේසුස් වහන්සේ ඔහුට කීසේකයි සමහරු සිතුවෝය. ආමේන්. යේසුස් වහන්සේ දැන් ඉතින් කරන්න ගත්ත ඩියුටි එක කරන්න කියලා කියද්දී යූදාස්ගේ බාණ්ඩකාරේ හිටියේ ගෝලියෝ හිටන් ඉන්නේ මේ දිලින් වලට දෙන්න යනවා. පාස් මංගල්‍ය දිනවා. ඒකට ඕන කර දේවල් ගන්න යනවා. හැබැයි එහෙම යන්න ඇති කියලා තමයි ගෝලිය හිතුවා කියලා කියන්නේ. මේ ගෝලිය එහෙම හිතන්න තරම් යූදාස්ගේ රඟපෑම කොච්චර දක්ෂ විදියට රඟපාලා තියෙනවා යේසුස් වහන්සේ ඉදිරියේ. ඒක තමයි මම කියේ රඟපෑම චර්චය කරගත් නළුවෙක්ගේ මරණය කියලා. මෙයා ඇත්තටම නළුවෙක් වගේ රඟපෑමක් තමයි කළේ යේසුස් වහන්සේ ඉදිරියේ. ඒ නිසා මේ ගෝලයන්ටවත් හොයාගන්න බැරි වුණා යුදාස් කවුද කියලා. යුදාස්ගේ චරිතුගුණාංග, යුදාස්ගේ හොරයිත, යුදාස් තුණු ලෝභකම, ඉතින් දුෂ්ණාව මේ යුදාස් අඳුරගත්තම නෑ මගේ සේනාවන්ත දේවසේනක. මේක තමයි යුදාස් ස්වභාවය. ඒ නිසා මේ මොහොතේ කියනවා යන්න ගිහිල්ලා ඔබ ආපු දේ කරන්න කියලා. ඔබ යන්න ගිහිල්ලා ආපු දේ කරන්න කියලා. සුදු මතේ 27 වෙනි පරිච්ඡේදයේ තුනේ කියවන්න. මම කියවන්න.
යුදාස් යේසුස් වහන්සේව පාවා දීලා රිදී මිලදියක් ගන්නවා. බලන්න තමන්ගේ නායකයා තමන් එක්ක අවුරුදු 3මාරක් මේ ජීවනයේ වචනේ කතා කළා, ජීවනයේ ආලෝකය ගැන කතා කරා, ස්වර්ග රාජ්‍ය ගැන කතා කරා, ජීවිත වෙනස් කළා, පරිවර්තනය කළා, බලවන්තේ පුදුමදේ හාස්නම් කළා, පේත්‍රස් කිව්වා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ කියලා, එන්නේ තරණ වහන්සේ කියලා, ඔබ වහන්සේ හැර ඔබ මෙසියස් වහන්සේ කියලා. මෙච්චර එළිදරව් කන් වලට ඇවිලා මෙච්චර හාස්නම් ඇස්වලින් දැකලා යේසුස් වහන්සේත් එක්කම වළඳේ එකට කෑම කාලා මේ යුදාස්ගේ තිබිච්ච ස්වභාවය යුදාස්ට මුලින් ඉඳන් අවසන් වෙනකල්වත් වෙනස් කරගන්න බැරි වුණා මගේ සිරිවන්ත දේවසේනක. යේසුස් වහන්සේ රිදී මිලදීකට මිලදී ගත්තා. යේසුස් වහන්සේව රිදී මිලදීකට මිලදී ගත්තා. අපි දකිනවා නික්මයන් 20 පාරිචීතේ 30 වෙනි පදේ කියනවා පෙරලන්න එපා. තමන්ගේ වැඩකාරයකට සතේ ගුණේ හරකෙක් ඇන්නොත් ඌට ලේ වැගිරුවොත් වැඩකාරය කියන වහලා කියන ඩුක්ලෝස් කියනවනේ තමන්ගේ ගෙදර ඉන්න වැඩකාරයාට ඒ ලේ වැගිරුවට ඒ කුලිය තමයි රිදී මිලතිය. පස්සේ ගෙදර ගිහලා බලන්න කියවලා ඒ රිදී මිලතිය. තමන්ගේ ගෙදර වැඩකාරයකට අල්ලපු ගෙදර හරකෙක් කියලා ඇන්නොත් ඒ හරක ඇන්න නිසා ලේ වැගිරුව නිසා රිදී මිලතියක් එයාට දෙවන්න වාන්තිය. ඒ වගේම හරකට මොකද කරන්නේ? එයාව ගල් ගහලා මරන්න ඕන. ඒක තමයි මෝසෙස්ගේ නීතිය. එතකොට යේසුස් වහන්සේව රිදී මිලතිය දුන්නයි කියන්නේ යේසුස් වහන්සේව වහලේ කිරියුන වහන්සේ විකුණලා ඉවරයි. මේ තමන්ගේ ස්වාමියා. තමන්ගේ කවුරු 3මාර එකට ගත කරපු මෙයා. මේ දුෂ්ණාව කියන පාපය මුදල් වල කියන කෑදරකම කියන එක පාපයක් කියලා කියන්නේ ඇත්තම මගේ සිනේවන්ත දේවසේනක මේකයි. අපිට මුදල් ඕන, අපි ජීවත් වෙන්න ඕන, අපේ අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව කරන හැම දෙයක්ම පාපයක්. ඒ නිසා මේ යුදාස්ට බැරි වුණා දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ සෙනග අතර ගෝලිය අතර ඉඳගෙන තමන්ගේ ජීවිතයේ අවුරුදු 30ක් තිස්සේ තමන්ගේ චරිතය වෙනස් කරගන්න. ඕකට බැරි වුණා. ඒ නිසා ඔහුගේ අවසානයේ මොකද වුනේ? රිදී මිලතිය නැවත ගිහිල්ලා. ඔහු විසි කරා සුද්ධ ස්ථානයේ විසි කරා රිදී මිලතිය. මොකක්ද යුදාස් ඊට උනේ? පසුතැවිලි වුණා. සීදී හානි කරගත්තා. පූජ්‍ය පුරුදු කරන දෙයක් නැහැ. පූජ්‍යරු කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ වැඩේ අපි කරලා ඉවරයි. අපි ජීවිතේ ගොඩක් කාරණාවල් අපි කරන්න ඉස්සර වෙලා අපි හිතන්න ඕන. අපි ජීවිතේ අපි ගොඩක් කාරණාවල් අපි කරන්න ඉස්සරලා ඇත්තම අපි හිතනවා නම් අපි හිතලා අපි ගොඩක් දේවල් කරගන්නවා නම් අපි හිතලා වෙනස් වෙනවා නම් අපේ ජීවිතේ කවදාවත් නපුරට කිසි ස්ථානයක ඉඩක් නෑ වගේ සිනේවත් දේවසේනක කවදාවත් ඉඩක් නෑ. මේක තමයි ආලෝකය. මේ ආලෝකය වල අත්පත් කර ගන්නවා නම් මේ ආලෝකය අල්ලගන්නවා නම් අන්ධකාර කවදාවත් අපේ ජීවිතවල කිසි ස්ථානයක ඉඩක් නෑ. අපි මොකක්ද ලකුණු දෙන්නේ? අපුණාසේ සුතිවන්තේ වුණා. අපුණාසේ ප්‍රශංසා කරමු. අපුණාසේ වචනේ ඇහුවා. යුදාස්ගේ චරිත ගුණ ගැන අපි ඇහුවා. මගේ සෙනෙහවන්ත දේවසේනක මේ මුළු ලෝකෙටම ගැලීම දෙන්න ආව තරණ වහන්සේ මුළු මනුස්ස සංගතියම පාපේ ගලවන්න වුණා තරණ වහන්සේ. නමුත් එදා අනාගත වතුරුන් තුලින් අනාගත වාක්‍ය කියලා තිබුණා. එදා යෝනා නිනිවේට ගිහිල්ලා නිනිවේ විනාශ කරනවා කියලා කිව්වා. ඒ සෙනගේ පසුතැවීම තුල ඔවුන් තමන්ගේ සදා සිල්වාගේ ඉඳන් හැම කෙනෙක්ම ගෝණියකදී ඇඳගෙන අලුවල ඉඳගෙන අලුහාගෙන ඔවුන් පසුතැවුණා. ඒ පසුතැවීමට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ පසුතැවීම තුල ඔවුන්ට විශිෂ්ට ජයග්‍රහණ දෙවියන්වහන්සේ දුන්නා. උඹ විනාශ කරේ නැහැ. නමුත් යුදාස්ගේ මරණය යුදාස්ගේ පාවා දීම අනාගත වතුරුන් කතා කළා. अंतिम रात्रि වෙනකම් යුදාස් අවස්ථාව තිබුණා තමන්ගේ ජීවිතේ තර්ථය වෙනස් කරගන්න. අන්තිම මොහොතේ දක්වාම තමන්ගේ ශර්තය වෙනස් කරගන්න. වචනේ එනකොට වචනේ ආලෝකය අත්පත් කරගන්න. 11 දෙනෙක් ඒක අල්ලගද්දි එක්කෙනෙක් ඒක අත්හැරලා දැම්මා. කී අවසාන ප්‍රතිඵලය උනේ? කී අවසාන ප්‍රතිඵලය උනේ? දෙවියන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයන් වහන්සේව පාවා දීලා
තමනු මරණපත් වීම විතරයි. යේසුස් වහන්සේගේ මරණය ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න තිබුණා. යුදාස්ට නිවාස වෙන්න අවුරුදු 3මාරක කාලයක් තිබුණා. අවුරුදු 3මාරක කාලයක් තිබුණා. මගේ සෙනෙහවත දේව සෙනඟ. අද දවසේ අපි දකිනවා ලෝක මුල්‍ය අපි අහන්න ලැබෙන, කංගලට අහන්න ලැබෙන, දකින සිදුවීම් එක වැඩි කාලයක් නෑ උන්වහන්සේගේ පැමිණීම. අපි පැමිණීම සූදානම් වෙන සෙනඟක් හැටියට අද දවසේත් අපි වචනයට මොන ආකාරයෙන්ද ප්‍රතිචාර දක්වන්නේ? අපගේ අතුලාන්තේ කොයි වගේද? අපි උන්වහන්සේට කියමු ස්වාමීනි, මෙතෙක් කල මගේ ජීවිතේ මම ඔබ වහන්සේට විරුද්ධව මගේ ජීවිතේ කොතන හෝ චූටි හෝ මම ඔබ වහන්සේට විරුද්ධව යමක් කරලා තියනවද? ස්වාමීනි මට අනුකම්පා කරන්න කියලා ඔබගේ අතුලාන්තයේ මේ මොහොතේ පිළිල කරගන්න. ඔබගේ අතුලාන්තයේ සූදානම් කරගන්න. සැබෑ පස්තයයකට එන්න. මේක මම කියන දෙයක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේගේ යුසුම් පෙට්ටිය නැත්තම් මේ සුදාකාරයේ මේ ස්ථාන තුලින් එන්න අවුස් වචනයක්. ව්‍යාජ වචන නෙමෙයි. මේ සත්‍යතාව වචනේ එන්නේ. මේ වචනේ වල ජීවිතය අපත් කර ගන්නවා නම් වල ජීවිතේ මෙතෙක් කල වල ජීවිතේ තිබුණු ඒ ආලෝකයට වඩා අධික ආලෝකයක් උන්වහන්සේගේ වචනේ තුලින් ඔයලට ලැබෙන්න යනවා. ඒක ජීවිතේ වල ජය ලබන්න යනවා. උන්වහන්සේගේ පැමිණීමේදී වල කිසිවෙන්නේ එක් මහා වූ පීඩාකාරයක් අසුලෙන් නැතුව 666 චිප් එක දාගන්නේ නැතුව ඊට කණින් වලට සුවඳට යන්න උන්වහන්සේ කරුණාව දෙනවා. අපි ගායනා කරමු කුරුසියේ පාවල සැබෑ වූ පස්තෙල් හිතකින් මේ ගීතිකාව ගායනා කරන්න. ඔයාලට කැමති විදියට දඩ ගහන්න කැමති නම් දඩ ගහන්න. අත්උස්සල ගායනා කරන්න කැමති නම් අත්උස්සල ගායනා කරන්න. ඔබ පස්තෙල් මේ ගීතිකාව ගායනා කරන්න. ආත්මේ මේ ගායනා කරන්න. මේක පද අතර වලට ගොඩක් කරන්න ඔබ ගමන් කරාට මේ පද අතර තියෙන හැම වචනයක්ම මෙනෙහි කරන්න. ඔබ සීකරන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ගලාගෙන ගියුලේ ඒ කුරුසියේ දිගේ ගලා ගියා වූ ඒ රන්වන් ඒ රක්වාටලේ කුරුසියේ පාමුල කොහොමද ගලාගෙන ගියේ? උන්වහන්සේගේ දෑත් වලින් කොහොමද එළිය ගලාගෙන ගියේ? උන්වහන්සේගේ කටවතු තුලින් මොන වගේද උන්වහන්සේගේ එළිය ගලාගෙන ගියේ? උන්වහන්සේගේ ශරීරයේ ඒ කසපහ පිස්රමයක් ලබලා ඒ ගලා ගියා වූ හැම දුරින් ගම්ම සිහි කරන්න ඒ එළිය ඔබ වෙන්නේ මා වෙන්නේ ඔබගේ මගේ ගැලිය වෙන්නේ ඔබගේ මගේ ස්වර්ගයේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ එළිය පූජා කළේ ඔබගේ මගේ පාපයට සමාව දෙන්නයි. අද සැබෑ වූ පස්තෙන්කට එන්න ඔබගේ ජීවිතේ කවදාවත් කිසි ස්ථානයක ඊට ශක්තියෙන් දෙපා දෙන්න එපා යක්ෂයාට. ඌට තවත් කිසිදු වාක්‍යයක් නැහැ. උන්වහන්සේගේ අනර්ථ උදුරේ ඔබව 100% මෙලදී ගත්තා. උන්වහන්සේගේ එළිය වලින් 100% ඒ අනර්ථ උදුරේ ඔබව ලේවි මෙලදී ගත්තා.
රවශ්‍යන් දූරියන් දලවා හෝරිකරි ශලවන්දලවා හෝරිකිය රවශ්‍යන් දූරියන් දලවා මගේ සිනේ මත දිවසෙනක ඔබගේ අතුලාන්තයේ උන්වහන්සේ ඉඩ දෙන්න අද දවසේ ලබාගත් වචනය ඔබගේ අතුලාන්තයේ මත්පත් කරගන්න අන්ධකාරයට තවත් ඉඩ දෙන්න එපා අන්ධකාරයේ තියාවට අවුල් වෙන්න එපා උන්වහන්සේගේ ආලෝකය කොසියක් මේ රාත්‍රී කාලේ නිදහස් කරනවා 100% නිදහස් කරනවා අන්ධකාරයට කිසිම ඉඩ දෙන්න එපා උන්වහන්සේගේ ආලෝකය ගලදගන්න මේ රාත්‍රී කාලේ උන්වහන්සේ වචනය අත්පත් කරගන්න මේක මෙනෙහි කරන්න ඔබට සුදී මගේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ඔබට නමස්කාර ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ දයාවන්ත සුද පියාණනි අද දවසේ ඔබ වහන්සේ ස්වාමිනේ මට ඔබ වහන්සේගේ දරුවන්ට කතා කරන නිසා සුදී ඔබ වහන්සේ සියල්ල අපිව සම්පූර්ණයෙන්ම විදෝසුකට විදහාස් කර අවසන් නිසා සුදී දයාවන්ත සුද පියාණනි ඔබට මේ ගෞරවය ඔබට මේ ස්තුතිය ඔබට මේ ප්‍රශංසාව මගේ දෙවියන් වහන්සේ ඔබට මහිම වේවා ඔබට නමස්කාර වේවා අපි උන්වහන්සේගේ පාද පාමුල නැගී සිටිමු අද දවසේ අපේ පුළුවනි ශාක්ෂි තියනවා නම් උන්වහන්සේගේ නාමය උසස් වෙන පිණිස ඔබගේ සහෝදරයාගේ ඇතුළාන්තයේ ශක්තිමත් වෙන පිණිස ඔබට පුළුවන් ශාක්ෂි දරන්න ඔබට යම් ශාක්ෂියක් නැත්නම් අපිට පුළුවන් ඉදිරි කාලයට ගමන් කරන්න ඔබට ශාක්ෂි දාන්න පුළුවන් මේක අවස්ථාවයි ඔබගේ අතුලාන්තයට ඔබට කතා කරන්න ඔබට පුළුවන් උන්වහන්සේට ස්තුති කරන්න ස්තුති මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ අපේ ජීවිතවල දීලා තියෙන අනන්ත ගැලවීම නිසා විදීම නිසා ඔබ වහන්සේගේ පැමිණීම මෙතෙක් කල ප්‍රමාදයේ තියෙන ස්වාමිනී අප කෙරෙහි ඇත්තා වූ ඒ අධික වූ කරුණාව නිසා මගේ පියාණනි ඔබ වහන්සේ මේ දක්වාම පැමිණ සිටියනම් මගේ පියාණනි අපි බොහෝ සෙනගක් මේ පොළවේ නතර වෙන්න යනවා නමුත් ස්වාමිනී අපට ඔබ වහන්සේ තවත් දවසකට බලාපොරොත්තු දීලා අද දවසේ ස්වාමිනී අපේ ජීවිත ඔබ වහන්සේ පරිවර්තනය කරලා ස්වාමිනී ඔබ වහන්සේගේ පැමිණීමේදී එසවෙන පිණිසත් මේ මහත් පීඩා කාලයේදී මේ පොළවේ තනි නොවන පිණිසත් ඔබ වහන්සේ අපට කාලය දීලා තියෙන නිසා ස්තුතියි ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී අපි උපයාගත් දසේ කොටස් තුඩුපඩු උන්වහන්සේට ගෞරවයක් පිණිස අද දවසේ උන්වහන්සේට අපි වපුරන්න යනවා සතුටු සිතින් වපුරන්නට උන්වහන්සේ ආශිර්වාද කරනවා උන්වහන්සේ 100ට 30ක් 160ක් 100ක් උන්වහන්සේ ආශිර්වාද කරනවා දැන් උන්වහන්සේට වපුරන්නව කිසියෙක් උන්වහන්සේ කවදාවත් කිස් කරන්නේ දීර්ඝ නිසාමත් නෙවෙයි සතුටු සිතින් වපුරන්නට උන්වහන්සේ ආශිර්වාද කරනවා සහෝදරී මේ මොහොතේ උන්වහන්සේගේ තුඩුපඩු දසේ කොටස් බාර කළ යාඥා කරන්න සභාව ඇසවණී සිද්ධ වෙනවා Amin. 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 Gairah termu.
පූජක ආශිර්වාද ලබා ගැනීම සඳහා අපගේ ආත්ම පිළියල කරගමු. අද දවසේ ඔබ වෙතට ආවද අද මේ දොරේ පිටතට යන්නේ ආප් පුද්ගලයා නෙමෙයි වෙනස් කෙනෙක්. උන්වහන්සේ ඔබගේ ජීවිතේ පරිවර්තනය කරනවා. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අපි උන්වහන්සේගේ අභිමුඛයේ පූජක ආශිර්වාද ලබා ගැනීම සඳහා හැම කෙනෙක්ම ආත්ම පිළියල කරගන්න. ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා. ආමේන්. නුඹගේ සුවකේ මූණ නුඹ කෙරේ බබලවා නුඹට කරුණාව දෙන සේක්වා. ආමේන්. නුඹගේ සුවකේ මූණ නුඹ කෙරේ බබලවා නුඹට සමාදානය දෙන සේක්වා. ආමේන්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්ම වහන්සේගේද නාමයෙන්ද. ආමේන්. ආමේන්. ආමේන්.